හරි. ළමයි එතකොට 2018 ශුද්ධ ගණිතයේ ප්‍රශ්න පත්‍රය අපි බලමු. ඒ කියන්නේ PO paper එකේ අවකලනය හා අනුකලනය අපි කරලා නිසා පස්සේ අවකලනය කොටසින් කරන්න පුළුවන් ගණන් ටික අපිට ලකුණු කොච්චර ගන්න පුළුවන්ද කියලා පස්වෙනි ගැටලුව මෙන්න ඔබ දැන් මේ වෙනකොට හදලා තියෙන්න පුළුවන්. මම මේක උත්තර ලියා ගන්න වෙලාව දෙන්නේ නැහැ. අවශ්‍ය කෙනෙකුට ඕන ලියා ගන්න පුළුවන් රෙකෝඩින් එකෙන් බලන්න පුළුවන් උත්තර. පස්වෙනි ගාන සීමාව limit x බිඳුව කරා එළඹෙන විට එක ඍණ cos 5 බෙදීම එක ඍණ cos 5x බෙදීම 4 බෙදීම x වර්ග වතාවක් x ධන 1 සමානයි 5 වර්ග බෙදීම 32 බව පෙන්වන්න කියලා පුතේ තියෙන්නේ. එහෙනම් අපි මේ ගැටලුව අරගෙන හදලා 5 වර්ග බෙදීම 32 ලබා ගත යුතුයි. පළවෙනිම කාරණේ මම ඔයගොල්ලන්ට ක්ලාසස් වලදී කියලා තියෙනවා ඕනෑ තරම් මෙන්න මේ වගේ එක ඍණ cos තිබුණාම අපිට හරිය අපූර්ව දෙයක් මතක් වෙන්න ඕනේ. එක ඍණ cos තිබුණාම ළමයි අපිට මේ එක ඉවත් වෙන පරිදි cos මොනවා කරන්න පුළුවන්ද? sin කරන්න පුළුවන්. මොකද sin තමයි අපේ හිතවතා. අපිට sin තමයි ඕනේ. cos එක අපිට එච්චර හොඳ අපි කැමති නෑ එච්චර cos තියනවා. එතකොට පුතේ එක අයින් කරන ගමන්ම sin ගන්නවා කියලා කියන්නේ ලොකු වාසියක්. අන්න ඒක දකින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපිට අපි දන්නවා එක ඍණ cos 2යි θ තිබුණා නම් මෙයාට අපි ලියනවා එක කැපෙන විදිහට sin කෙනෙක්. එතකොට එක ඍණ අපි මෙතෙන්ට ලියනවා නැවතත් එක ඍණ 2යි sin වර්ගය θ කියලා. මොකද මෙතන 2යි θ නිසා භාගකෝණ සූත්‍රය. එතකොට 1යි ඍණ 1යි කැපිලා ගිහිල්ලා ඍණයි ඍණයි ධන වෙලා 2යි sin වර්ගයේ θ ලැබෙනවා. දැන් මෙතන තියෙන්නේ 2යි θ නෙමෙයි ළමයි 5x බෙදීම 4. එතකොට එයාගේ භාගකෝණය කියන්නේ 5x බෙදීම 8 බවට පත් වෙනවා. ඒ නිසා අපිට මේක ලියන්න පුළුවනි එක ඍණ මේක ඇතුලේ එක ඍණ 2යි sin වර්ගය 5x බෙදීම 8 කියන අවස්ථාව යට එහෙමම තියාගමු x වර්ගයේ වතාවක් x ධන 1. දැන් මේ 1යි 1යි කැපෙන ඍණයි ඍණයි ධන වෙලා 2යි sin වර්ගයේ 5x බෙදීම 8 බෙදීම x වර්ග වතාවක් x ධන 1 කියන අවස්ථාවට ලැබෙනවා ළමයි. limit x බිඳුව කරා එළඹෙන විට එතකොට දැන් අපි දකින්න ඕනේ මෙන්න මෙතන sin වර්ගයේ 5x බෙදීම 8 තියෙනවා. මෙතන sin වර්ගය තිබ්බට අපි බය නැහැ sin දෙන්නෙක් හරිය ලියා ගන්න පුළුවන්. මෙන්න මෙයා තමයි අපි ඇස යොමු වෙන්න ඕන තැන. මෙන්න මේක 5x බෙදීම 8 කියන කොටස. මොකද 5x බෙදීම 8 තමයි sin ගේ තියෙන මොකද්ද ළමයි කෝණය. එහෙනම් ඒ කෝණය තියනවාද මෙන්න මෙයා මතක් වෙන්න ඕන මෙන්න මේ තියෙන එක sin θ බෙදීම θ. එන්නනේ. sin θ බෙදීම θ අවස්ථාව ඔබට මතක් වෙන්න ඕනේ sin θ බෙදීම θ limit θ බිඳුව කරා එළඹෙන විට මේක සමානයි ළමයි එකයි ප්‍රමේයයක් තිබුණා. එහෙනම් මෙයාව මතක් වෙන්න ඕනේ sin ව ඉන්න වෙලාවෙදී එහෙම වෙන්න නම් මෙතන කෝණය θ මෙතන යට කෝණයක් θ θම බිඳුවට යන්න ඕනේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ අනුව පුතේ මෙතන තියෙන්නේ 5x බෙදීම 8 එහෙනම් වර්ග වෙනවා කියන්නේ එවැනි අවස්ථා දෙකක් එනවා. යටටත් එහෙනම් 5x බෙදීම 8ක් වෙන්න ඕන තවත් 5x බෙදීම 8ක් වෙන්න ඕන. දැන් ළමයින්ට මේක හරියට පැහැදිලිව මේක කඩා ගන්න අමාරුයි මේක. අන්න මම ඒකට ක්‍රමයක් කියන්නම්. අපි මේක ක්ලාස් වල කතා කරලා තියෙනවා. මේ දෙක ඕනනම් පැත්තකින් තියාගන්න පුළුවන්. 2යි sin වර්ගය 5x බෙදීම 8 සරල කරගන්න ළමයි sin 5x බෙදීම 8. එතකොට මේ කෝණය අපිට වෙනස් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි වෙනස් කරන්න ඕන කෝණය නෙමෙයි එළියේ ඉන්න කට්ටිය. අනිත් එක්කින ආපහු ලියන්න sin 5x බෙදීම 8. එතකොට වර්ග කතාව ප්‍රශ්නයක් නැහැනේ. දැන් මේ එක sin 5x බෙදීම 8 කෙනෙකුට මෙතන යට හැදෙන්න ඕනේ 5x බෙදීම 8ක්. එහෙනම් එහෙම වෙන්න නම් අපිට තියෙන්නේ x වර්ගයේ පදය මේ x ධන එකත් එක්ක අපිට ලොකු දෙයක් කරන්න බෑ. ඒ නිසා එයාව වෙන් කරගන්න 1 යට x ධන 1 කියලා
එයා පැත්තකට දැම්මා. එයාට පස්සේ මොනවා හරි කරන්න බලමු. මේ x වර්ගයෙන් තමයි අපිට x පද හදන්න පුළුවන්. වර්ගයක් තියෙන එක වටිනවා දෙන්නෙක් ඕන. එහෙනම් මෙතෙන්ට එක x කෙනෙක් දෙනවා. මෙතෙන්ට අනිත් x දෙනවා. දැන් ඕන x නෙමෙයි ළමයි 5x බෙදීම 8. එහෙනම් මෙයා 5 ගෙන් ගුණ කරනවා. ඒ කියන්නේ බෙදනවා. හරය ගුණ කරන්නේ. එතකොට ඒක කැපෙන්න මෙහෙට 5 කෙනෙක් දාන්න ඕනේ. දැන් එහෙනම් මෙතෙන්ට 5 කෙනෙක් කොහෙට හරි දාන්න මම මේ පැත්තට දාන්නම් 5. ඊට පස්සේ මෙතෙන්ටත් 5 කෙනෙක් දාන්න ඕනේ. එතකොට මෙතන 5 වර්ගයෙන් ගුණ වෙන්න ඕනේ. දැන් බෙදීම 8ක් එන්නත් ඕනේ. එහෙනම් මෙතන බෙදනවා 8න්. එතකොට ඒ 8 කැපෙන්න 8න් ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙතන යටට 8ක් එන්න ඕනේ. මෙතනත් 8න් බෙදෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන දාපුව 8කින් ගුණ වෙන්න ඕනේ. අපි දානේම කැපිලා යන්න ඕනේ. දැන් හරි කෝණය 5x බෙදීම 8 හදාගත්තා. වැඩේ හරි. දැන් මෙතෙන්ට sin 5x බෙදීම 8 බෙදීම 5x බෙදීම 8 sin θ බෙදීම θ ක්‍රමය හැදුනා. sin θ බෙදීම θ සීමාව x බිඳුව එහෙනම් මේ දෙක කියන නියතයක් තෙලින් තියන්න පුළුවන්. සීමාව x බිඳුව තියෙන්නේ. මෙතනක් තියෙන්නේ ගුණ කිරීම සීමාව limit x බිඳුව තියෙන්නේ. මෙතෙන්ටත් අපි වෙනම සීමාව දෙමු. මෙයා එතකොට නියතයක්. එයාට සීමාවෙන් එළියට ගන්න පුළුවන්. මෙතන සීමාව x බිඳුව. දැන් මෙතන x බිඳුවට ගිහිල්ලා හරියන්නේ නෑ ළමයි. යන්න ඕනේ මෙයාම sin θ බෙදීම θ බිඳුව කරා එළවෙන විට. එහෙනම් මෙතන x නෙමෙයි යන්න ඕනේ 5x බෙදීම 8. එහෙනම් 5x බෙදීම 8ම බිඳුවට යවන්න ඕනේ. අපි නිකම්ම නිකන් ලිව්වට තීරමක් ඇතුව ලියන්න ඕනේ. පුතේ x බිඳුව කරා එළවෙන විට 5x බෙදීම 8ත් බිඳුව කරා එළඹෙනවා. x බිඳුව යන එක මෙතෙන්ට දාලා බලන්න. x බිඳුව වෙච්ච ගමන් මේ කොටස බිඳුවට යනවා. ඒ නිසා x බිඳුව කරා එළඹීම කියන සීමාව වෙනුවට 5x බෙදීම 8 බිඳුව කරා එළඹීම සීමාව දාන්න පුළුවන්. එම නිසා අපිට ලැබෙනවා මේ කොටස් ටික. දැන් ළමයි දැන් අපි බලමු. එහෙනම් මෙන්න මේ කොටස වෙනුවට අපිට ලියන්න පුළුවන් මේ කොටස සමානයි කීයද ළමයි 1යි. හේතුව sin θ බෙදීම θ සමානයි 1 කියන ප්‍රමේය අනුව. මෙන්න මේ කොටසත් 1යි. හැබැයි මේකෙත් 5x බෙදීම 8 සීමාව තමයි බිඳුව වෙන්න ඕන. මෙන්න මේ කොටස 1යි කියන්න බෑ. ඒකට සීමාව ආදේශ කරලා උත්තරේ ගන්න ඕන. ඉස්සරහා දෙකක් තියෙනවා. 2 ගුණ කිරීම 1 ගුණ කිරීම 1 ගුණ කිරීම. නැවත මෙන්න මෙතන x බිඳුව කරා එළඹිච්ච ගමන් බිඳුවයි යට එකක් ඉතිරි වෙනවා. බිඳුව වුණා නම් වැඩේ වැරදිනවා. ඒතකොට එක බෙදීම එක 1යි ගුණ කිරීම මේක නියතයේ ඉතිරි වෙනවා. 5 වර්ග බෙදීම කීයද ළමයි 64යි. එතකොට ළමයි දෙවරක් 1යි 64ට 32යි. ඒ නිසා පිළිතුර 5 වර්ගයේ බෙදීම 32යි. ලකුණු වෙන් කරලා තියෙන ළමයි මාකින් ස්කීම් එකේ මෙන්න මේ ආකාරයට රන්දුලට යටම කොටස පේනවද? ඔව් සර් පේනවා. ඒක හදාගන්න. එතකොට ලකුණු වෙන් කරලා තියෙන ළමයි මෙන්න මේ ප්‍රකාශනයේ ලියනකොට මෙන්න මේ ත්‍රිකෝණමිතික ප්‍රකාශනයේ ලියනකොට ලකුණු 5යි. ඊළඟට ළමයි මෙන්න මේ විදිහට මම කරේ මේ දෙකට කඩලා දෙකක් මේ සයින් දාන්න පුළුවන් විදිහට හදාගත්ත එකට ලකුණු මෙන්න මේ කොටසට ලකුණු 5යි. මේක මේ විදිහට sin 5x බෙදීමට මේ 5x බෙදීමට බෙදින්න විදිහට මේ අර ටෙක්නික් එක අන්න ඒ ටෙක්නික් එකට ලකුණු 5යි. ඊට පස්සේ ළමයි මෙන්න මේ ලකුණු දෙක පේලියට ලකුණු 5යි. මෙන්න මේක 1යි කියලා ගන්නවට මෙන්න මේක හෝ මේකේ උත්තරේ 1යි කියලා ප්‍රමේය යොදනවා තව ලකුණු 5යි. ඊට පස්සේ අවසන් පිළිතුරට ලකුණු 5යි 25යි 5යි 10යි 15යි 20යි 25යි. මේ ආදේශ ලකුණු 25ක් මොන ඔබට ලැබෙනවා. ඊළඟට ළමයි දැන් අවශ්‍යයිට පුළුවන් රෙකෝඩින් එක බලලා ලියාගන්න. දැන් ලියා ගන්න පුළුවන්. ඒ ගානේ නැවත 6 වෙනි ගාන අනුකලණයෙන් තියෙනවා. ඒක අපි තාම කරලා නැහැ. 7 වෙනි ගාන අවකලණයෙන් තියෙන අපි ඒ ගාන හදමු. ඒ ගාන අපි හදන්න නැති නේද ළමයි ක්ලාස් එකේදී. ඒ නිසා අපි ඒක හදන්න නැතුව යමුද? 7 වෙනි ගාන බලන්න.
x සමානයි ln tan t බෙදීම 2 හා y සමානයි sin t පරාමිතික සමීකරණ මගින් c වක්‍රයක් දෙන්න ලැබේ dy/dx සමානයි මේ බව පෙන්වන්න කියලා මේ වගේ ගාණක් අපි ක්ලාස් එකේ හදලා තියෙනව නේද කියලා දැන් මතක් කරලා මම කියන්න බලන්න. හදලා තියෙනවද? මතක නැහැ. හිරුණි කියන්න බලන්න. හිරුණිට සාමාන්‍යයෙන්ම මතකයි. හිරුණි ඉන්නවද? එහෙම එකක් හදලා මතක නැත්නම් අපිට ටක් ගාලා හදන්න පුළුවන්. හරි. ඒ ගාන හදමුකෝ. කියන්නේ පංචලිනේ. නෑ හරි අපි හදමුකෝ. එහෙනම් මේක මම කරනවා. බය වෙන්න එපා ළමයි රෙකෝඩින් එක බලලා ඔයගොල්ලන්ට මේ ඔක්කොම ලියා ගන්න පුළුවන්. ක්ලාස් එකේ වුණාම ආපහු රෙකෝඩින් එක බලලා කම්ප්ලීට් කරගන්න. රයිට් ඔන්න 7 වෙනි ගාන බලන්න 6 වෙනි ගාන අපි තියලා යනවා අනුකල්ලි පාඩම කරලා නැති නිසා තාම t මෙන්න මේ අතර 5 බෙදීම 2යි 5 අතරේ කියන්නේ t කියන්නේ කෝණයක් වගේ සඳහා x සමානයි ln tan t බෙදීම 2. ඔව් මෙන්න x සමානයි ln tan t බෙදීම 2 හා y සමානයි sin t. එහෙනම් පුතේ මේ දීලා තියෙන්නේ පරාමිතික ආකාරයෙන් ශ්‍රිතේක සමීකරණය. ඒ කියන්නේ c කියන වක්‍රය මේ දෙකෙන්ම නිරූපණය වෙන්නේ c කියන වක්‍රය තමයි c කියන්නේ මොකක් හරි ප්‍රස්ථාරයක් වක්‍රයක්. එයාගේ x හා y වෙන වෙනම පරාමිතියකින් දෙන්නේ යම් ලක්ෂයක खंडाංක p වුණත් මේ x හා y දෙන්න දාලා ගන්න පුළුවන්. ඒතකොට එයාගේ x खंडाංකය මේක y खंडाංකය මේක. ඒ වගේම සමීකරණ ලැබෙන්නේ toy ක්‍රමයට. t කියන්නේ යම් අවස්ථාවක තිබෙන කෝණය යගේ. දැන් මෙතන t කියන්නේ මේ වගේ කෝණයක් මොන වෘත්තපාදයේ කෝණයක් තමයි 5 බෙදීම 2ට වඩා වැඩි 5ට වඩා අඩුයි කියන්නේ මෙන්න මේ වෘත්තපාදය. ඒ කියන්නේ දෙවෙනි වෘත්තපාදය 90ට වඩා වැඩි 180ට අඩු කෝණයක් තමයි t කියලා කියන්නේ. දැන් d බෙදීම 2 කියන්නේ යාගේ භාගය මෙතන sin t. ඒ ආදී වශයෙන් ගත්තාම මේ අපිට ලැබිලා තියෙන්නේ c කියන වක්‍රයේ ස්වරූපය. දැන් ඔබෙන් අහන ප්‍රශ්නය තමයි ළමයි dy/dx සමානයි cos t sin t බව වෙන්නත් ඔබ දන්නවා මේ වගේ පරාමිතික ශ්‍රිත දෙකක් තිබුණාම මෙයාව අවකලනය කරන් එනවා මොන විශේෂයෙන්ද ළමයි t විශේෂයෙන්. මෙයාව අවකලනය කරන් එනවා මොන විශේෂයෙන්ද ළමයි t විශේෂයෙන්. එතකොට මෙතන ලැබෙන්නේ dx/dt මෙතන dy/dt. ඒ දෙකම භාවිතා කරලා dy/dx එක සඳහා අපි ක්‍රමයක් කරා dy/dx සමානයි dy/dt ගුණ කිරීම dt/dx පරාමිතික අවස්ථාවේ. ඒකට ආදේශ කරාට පස්සේ අපිට මොනවද හොයාගන්න පුළුවන්ද dy/dx. ඉක්මනට කරන්න ළමයි මම මේ පෑන පොඩ්ඩක් සූදානම් කරගෙන ටක් ගාලා විනාඩියක් ඒක කරලා dy/dx ගන්න බලන්න. right පුතේ එතකොට dx/dt t විශේෂ අවකලනයේ සමානයි ln ශ්‍රිතයේ අවකලනය 1යට එම ශ්‍රිතය. එහෙනම් 1යට tan t බෙදීම 2යි ගුණ කිරීම ඇතුලේ තියෙන ශ්‍රිතයේ අවකලනය පුතේ tan ශ්‍රිතයක් අවකලනය කරාම sec වර්ගය t බෙදීම 2යි. එතකොට ඒකෙත් ඇතුලේ තියෙන ශ්‍රිතයේ අවකලනයෙන් ගුණ වෙන්න ඕනේ t බෙදීම 2 අවකලනය භාගයයි. එතකොට අපිට ලැබෙනවා මෙතන 1 යට මෙහෙම ආවේ. එතකොට මේ sec වර්ගය tan කැපෙන්නේ නැහැ. අපි බලමු sec වර්ගය t බෙදීම 2 බෙදීම 2යි tan t බෙදීම 2. අපි ඒක එහෙම තියාගමු dx/dt. මෙතනින් අපිට ලැබෙනවා dy/dt සමානයි sin අවකලනය කරාම cos t. දැන් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශනයේ ඔබ ලියන්න ඕනේ dy/dx සමානයි dy/dt ගුණ කිරීම dt/dx කියන ප්‍රකාශනය. දැන් මේකට අපි ආදේශ කරොත් dy/dx සමානයි dy/dt කියන්නේ අන්න තියෙනවා cos t ගුණ කිරීම dt/dx නෙමෙයි මේ තියෙන්නේ dx/dt. එතකොට අපි 1 යට dt/dx සඳහා ලියනවා මේක 1 යට ඒ කියන්නේ sec වර්ගය t බෙදීම 2
බෙදීම 2යි tan t බෙදීම 2 එයා ඕනනම් උඩට අරගෙන ලියන්න පුළුවන් නේ. ඒ නිසා එයා උඩට ගමු 2යි tan t බෙදීම 2. අතන cos t තියෙන්නේ නේද? කොබන්න ගන්න. cos t. ඔන්න ප්‍රකාශන දෙක ලියලා dx/dt හා dy/dt ලියලා සුළු කරාට පස්සේ අපිට dy/dt සඳහා ලබාගත යුතු ප්‍රකාශනය තමයි cos t sin t කියලා ගන්න ඕනේ. එහෙනම් පැහැදිලි මේක සුළු කරන්න ඕන බව. දැන් sec කියන්නේ පුතේ එකයට cos එයා උඩට එනවා. එතකොට cos වර්ගයට අපිට තව ප්‍රකාශන ආදේශ කරන්න පුළුවන්. මෙතන cos t තියෙන්නේ මෙයාගේ තෝරනම් භාගකෝණ ලියන්න පුළුවන්. අවසාන උත්තරේ තියෙන හැබැයි t වලින් නිසා අපි භාගකෝණ ඉවත් කරන පරිදි ලියා ගන්න වෙනවා. dy/dx හරිද ළමයි? ඔන්න ආයෙ කියනවා. ඒකට dy/dx කියන්නේ dy/dt dy/dx dy/dt ආදේශ කරා cos t dt/dx කියන්නේ මෙයාගේ පැත්ත මාරු වෙනවා. 2යි tan බෙදීම sec වර්ගයේ ලියනවා මේ 2යි tan t බෙදීම 2 උඩ sec වර්ගයේ ලියනවා 1 දන tan වර්ගයේ t බෙදීම 2 ගුණ කිරීම cos t පිටිපස්සෙන් තිබ්බා. එතකොට මේ තියෙන සූත්‍රයක් ආවේද 2යි tan t බෙදීම 2 බෙදීම 1 දන tan වර්ගයේ t බෙදීම 2 කියන්නේ sin θ. ක්‍රියාදී වශයෙන් ගත්තොත් මෙයාට ලියන්න පුළුවන් sin t කියලා. sin t cos t කියලා අපිට පිළිතුර ලැබෙනවා. ඒක හරි. cos t sin t බව වෙනන් තියෙන. ඊට පස්සේ කියනවා t සමාන 2යි 5 බෙදීම 3ට අනුරූප ලක්ෂයේදී c වක්‍රයේදී ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය මේ බව අපෝලනය කරන්න. ඉච්චරයි ගන්න තියෙන්නේ. එතකොට ළමයි මේ වක්‍රය අපි හිතමු. ඉතින් අපි ඔක පෙන්නන තියෙන සමමිතියම කරනවා. දැන් මතක තියාගන්න ඕනේ t ගියාගේ මේ අතර තියෙන්නේ මේ වක්‍රය මොකද තියෙනවා නම් යම් විදියකින් t ගියාගේ 2යි 5 බෙදීම 3 කියන්නේ 120 මෙන්න මේ වගේ t ගියාගයක් තියෙන මෙන්න මෙතන t තියෙන ලක්ෂ්‍ය අපි p කියලා උනනවා. මෙන්න මේ ලක්ෂයේදී ස්පර්ශකයක් තියෙනවා නම් අන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය මෙන්න මෙච්චරක් බව පෙන්වන්න කියලා කියන්නේ. දැන් ওই ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි ළමයි dy/dx කියලා කියන්නේ. ස්පර්ශකයේ කවුද? අනුක්‍රමණය. අපි ඒක දන්නවා. එහෙනම් අපේ ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි මේ හොයලා තියෙන dy/dx කියලා. එතකොට ඒ dy/dx කියන්නේ ස්පර්ශකයේ ඕනම ලක්ෂයකදී අනුක්‍රමණය යම් ලක්ෂයක අදාළ පරාමිතිය ආදේශ කරාම ලැබෙන්නේ මේ ලක්ෂයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය. දැන් අපිට කරන්න තියෙන්නේ dy/dx ට මේ t ලක්ෂයට අදාළ පරාමිතිය ආදේශ කරනවා. එහෙනම් dy/dx කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය. ඒක තමයි අපි හොයලා තියෙන්නේ. එයාගේ t සඳහා ඕනම ලක්ෂයක අපි ආදේශ කරාම එම ලක්ෂයේදී ස්පර්ශකයේ අනුක්‍රමණය ලැබෙනවා. අපිට දෙනවා ලක්ෂය කීයක් කියලාද? ඍණ 2යි බෙදීම 3. එහෙනම් t සඳහාම ආදේශ කරනවා ළමයි 2යි බෙදීම 3 කියන ලක්ෂය. ආදේශ කරාම sin 2යි බෙදීම 3 ගුණ කිරීම cos 2යි බෙදීම 3. ඒ කියන්නේ sin 120 cos 120 sin 2යි බෙදීම 3 හොයාගන්න අමාරු ළමයි. මේක හදාගන්න බැරුව ඉතින් නතර කරනවා. අපරාධනේ. ඒකට sin 2යි බෙදීම 3 කියන ළමයි sin 120. ඉතින් sin 120 නිකම් කාට හරි හොයාගන්න පුළුවන්. sin 120 සමානයි sin 180 ඍණ 60 කියලා වුණා. දැන් 180 සම්බන්ධ වෙන නිසා sin මයි 60යි උත්තරේ 180 ඍණ 60යි කියන්නේ දෙවෙනි වෘත්ත පාදේ all sin කිව්වොත් දෙවෙනි වෘත්ත පාදේ sin ධනයි. ඒ නිසා sin 60 උත්තරේ මූල තුන sin 60 කියන්නේ මූල තුන බෙදීම 2යි. ඊට පස්සේ cos 60 cos 120 cos 120 කියන්නේ ඔය විදිහටම cos 180 ඍණ 60 හරි ඉව කරලා තියෙනවා. cos 180 ඍණ 60 එතකොට තමයි 180 සම්බන්ධ වෙනවා නම් cos මයි 60යි 180 ඍණ 60 දෙවෙනි වෘත්ත පාදයේ cos ඍණයි all sin දෙවෙනි වෘත්ත පාදයේ sin විතරයි දාන නිසා මේක ඍණ cos 60 කියන්නේ භාගයයි. එතකොට ඍණ භාගයයි. ඔන්න උත්තර දෙක. දැන් මේක මෙතෙන්ට ආදේශ කරොත් ළමයි ලැබෙනවා sin 60 120 2යි 5 බෙදීම 3 කියන්නේ 5 බෙදීම 3 2යි 120. එතකොට මූල 3 බෙදීම 2යි ගුණ කිරීම cos මෙන්න ඍණ භාගයයි. එතකොට ළමයි
ඍණ මූල 3 බෙදීම 4යි කියලා ලැබෙනවා. ඒක තමයි බව පෙන්වන්න තියෙන්නේ. ලකුණු ලැබෙන්නේ ළමයි මේ ගානේ. මෙන්න මේ අර මුලම මම ඒක මකලා තියෙන්නේ dy by dt හා dt by dx හොයනවාට dy by dt by dx පරාමිතික දෙක හොයනවාට ලකුණු 10යි 5 5. අර ඊළඟට dy by මෙන්න මේ සුළු කිරීමට dx by dt අර හරි dt by dx සුළු කිරීමක් තිබ්බම දෙකයි ඇටි දෙක ගන්න එතෙන්ට ලකුණු 5යි dy by dx ප්‍රකාශනය කරනවට ලකුණු 5යි මේ අවසාන උත්තරය අර ගන්න තිබ්බ එතෙන්ට ලකුණු 5යි මෙන්න මේ ප්‍රකාශන මේ දැන් හදපු ටිකට ලකුණු 5යි 25යි එතකොට ආදී වශයෙන් ලැබෙනවා ඔන්න අවකලනයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ එන ගණන් දෙක ලකුණු 50ක් එතකොට ලැබෙනවා මේ කොටස් දෙකට දැන් බලන්න ඔබට පුළුවන් වැඩක් මම මේ පවරන්නේ බලමු මැසේජස් එක එක්කනාගේ සවිනාගේ මැසේජස් හරි වෙන මට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අඩුම ගානේ කමෙන්ට් එකක් හරි දාන්න පුළුවන් එතකොට ළමයි දැන් බලමු වෙලාව කීයද පුතේ වෙලාව කීයද කොට ඔන්න අසයින්මන්ට් එක නැවත මතක් කරනවා අද දවසේ ක්ලාස් එකෙන් ඔයගොල්ලෝ හැම අවුරුද්දකම 2020 ඉඳන් 15ට අවකලනයේ ස්ට්‍රක්චර්ඩ් කියන ප්‍රශ්න දෙක ලකුණු 25 කොටස් දෙක කරලා මට එවන්න ඕනේ. ඒතකොට අදට එතනින් ක්ලාස් එක අවසන් වෙනවා. පොඩ්ඩක්